සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, මේ සුපින්බර අරුණෝදේ අද දවසේත් පින්වත් හැමදෙනා සූදානම් වෙන්නේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වතුනි, අද දේශනාවේදී ධම්මපදයේ උතුම් ගාථා රත්න 8ක් අපි ඉගෙන ගන්නවා. මේ ගාථාවන් කියවනකොට අපට හැඟිච්ච දෙයක්, මේ ජීවිත කතාවේ පුදුම වැරදිල්ලක් අපිට වැරදිලා තියෙන්නේ. මේ ජීවිතේ මෙච්චර කාලයක් සංසාරේ එනකොට පින්වතුනි සෑහෙන වැරදිල්ලක් අපිට වැරදිලා තියෙනවා. මේ ජීවිතෙත් වැරදිල්ලක් අස්සේම හිර වෙලා ඉන්නවා. මේ අරුණෝදේම ඇයි අපි වැරදිල්ලක් ගැන අහන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, තියෙන්නේ වැරදිල්ල නම් තව යන්න තියෙන්නේත් වැරදි නම් වැරද්ද ගැන කතා නොකර අපි වෙන කුමක් ගැන කතා කරන්නද? මේ උතුම් ගාථා රත්න ඉගෙන ගන්නකොට පින්වතුන්ලාටත් හැඟේවි, හොඳට මේ ගාථා විමසනකොට හැඟේවි, ඇත්තනේ අපට ගොඩාක් වැරදිලා කියලා. ඒ වැරදි අපට වැරදුනා කියලා දැනගන්න ලැබීම පවා මහා වාසනාවක්, භාග්යක් කොට සලකන්න. මොකද Tamanට වැරදුනා කියලා දැකීම ඇත්ත දැකීමයි. වැරදිච්චි තැන මට වැරදිලා ඉන්නේ කියලා කෙනෙකුට දකින්න පුළුවන් නම්, ඒක තේරුම් ගන්න පුළුවන් නම්, ඒක යාට ලැබෙන විශේෂ වාසනාවක්. මොකද එතනින් එහාට හරි වැරද්ද හදා ගැනීමේ මාවතට එළඹෙන්න අවස්ථාවක් තියෙන නිසා. ඉතින් තමන්ගේ ජීවිතේ දුක්ඛිත වූ සංසාර කංකටලුවක පටලැවී තිබෙද්දී සම්බුදුරජාණන් වහන්සේ නමකගේ බණපදයක් අහන්න ලැබිච්චි මේ දුර්ලභ වූ ෂණ සම්පත්තියේ අපි වැරදි හදාගන්න මගකට යොමු වෙනවා කියන අදහසින් අපි අද ධර්මයේ ශ්‍රවණය කරමු. අද දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ මීට වර්ෂ 4කට ඉහතදී මිය පරලොවයන්ට යෙදුණු පින්වත් බී.වී. විජේරත්න අප්පුහාමි ස්වාමි පුරුෂයාට මේ සියලුම පින්පෙත් අනුමෝදනා කරන අදහසින් නොම්බර 307න් සී බුලුගහ පිටිය ඇහැලියගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් ප්‍රේමා විජේරත්න මහත්මිය ඇතුළු ඒ පින්වත් සෑම සියලු දෙනා ඒක රාශී වෙලා පින්වතුනි, අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රත්න ධම්මපදයේ පිය වර්ගය කියන කොටසේ, පිය වර්ගය කියලා කියන්නේ 16 වෙනි වර්ගය. ඒ වර්ගයේ අන්තර්ගත වෙනවා පිය වර්ගයේන පළවෙනි ගාථා රත්නය. අපි මුලින්ම පැහැදිලි කරගනිමු. ඊට පළමු මේ ගාථාව අපි සජ්ජායනා කරමු. පින්වතුන්ලාටත් තිරේ මේ ගාථා රත්නය දර්ශනය වෙනවා. පින්වතුනුත් මාත් සමග මේ ශ්‍රී මුඛ බුද්ධ වචනය සජ්ජායනා කරන්න. අයෝගේ යුංජ මත්තානං යෝගස්මින්ච අයෝජයං
අත්තං හිත්වා පියග්ගාහි පිහේතත්තානුයෝගිනං නොයෙදිය යුතු දේවල් වල යෙදී වසන උදවිය හට සිල් ගුණ දම්වල යෙදීම කරගත නොහැකිමයි එවිට යහපත අත්හැර දමමින් ආසා කරන දෙයම ගනී. දහම් මගේ කැපවී ගිය උතුමන් ලද යහපත දැක ඒ යහපත ලබා ගන්ට ඔවුන් හටත් ආසා හිතෙයි. බලන්න, දහම් මගේ කැප වෙලා ජීවිතේ සැපයට පත් කරගත්ත උතුමියෝ ගැන අහන්න ලැබෙනකොට ආසා හට ගන්නවා හැම කෙනෙකුටම. අනේ සැනසෙල්ල ලැබෙනවා නම් කියලා. හැබැයි ආසාව තිබ්බාට ආසාවකින් අපිට යහපත උපදින්නේ. යහපත උපදින වැඩපිළිවෙල අනුගමනය කරන්න ඕන. ආස කරාට බොහෝ දිනෙක අනුගමනය කරන තැනට ඉන්නේ කියනවා. අනුගමනය නොකළ යුතු වැරදි දේ අනුගමනය කරනවා. අනුගමනය කළ යුතු දේ පැත්තකින් තියනවා, බැහැර කරනවා. ඒගොල්ලෝ ආස කරනවා සැපේට. හැබැයි සැපේ කරා ය아가න්න බැරි වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළේ පින්වතුනි ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉද්දී එකම පවුලේ පුතයි අම්මයි තාත්තයි තුන්දෙනා මහණ වුණා. මේ බුද්ධ ශාසනය ගැන ආසා හිතලා තමයි තුන්දෙනාම මහණ වුණේ. හැබැයි මහණ වුණාට පස්සේ තුන්දෙනා නිතර දකින්න කැමති වුණා. නිතර කතා කරන්න කැමති වුණා. නිතර ඇසුරු කරන්න කැමති වුණා. පැවිදි වෙච්ච අම්මා ඒ භික්ෂුණීන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලා දිනම ඉන්න ආරාමයට අසපුවට වැඩම කරලා ගොඩාක් වෙලා ඇසුරු කරනවා. ඒ දිනම වහන්සේ භික්ෂුණීගේ ආරාමයට ගිහිල්ලා නිතර කතා කර කර ඇසුරු කරනවා. පස්සේ මේක භික්ෂු සංඝයා අතරේ කතා බහට ලක් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟටම මේක පැමිණිල්ලක් විදිහට ආවා. මේ අය මහාන වෙලත් ඇසුර වැඩි කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තමයි යෝන්ව අවවාද කළේ. අනුගමනය නොකළ යුතු වැඩපිළිවෙලක නම් ඉන්නේ. යහපතට කොච්චර ආස කළත් යහපතට ගොඩාක් ආස කරන්න පුළුවන්. ජීවිතේ දියුණු කරගන්න ආස කරන්න පුළුවන්. හැබැයි යා අනුගමනය කරන්න වැරදි එකක් නෑ. යන්න හම්බෙන්නේ. දැන් ඉගෙන ගන්න දරුවෝ බලන්න අපි වුණත් පින්වතුනි ඉගෙන ගන්න වයස්වලදී පින්වත් හැමදෙනා එක එක ඉලක්ක තියෙන්නේ නැති. වෛද්‍යවරු වෙන්න, ඉංජිනේරුවරු වෙන්න. මේ වගේ නොයෙක් ඉලක්ක පුංචි වයස්වල තියෙන්නේ නැති. ඇත්තටම හදවතේ මේ ඉලක්කේ පිහිටුවාගෙන ඉන්නත් ඇති. හැබැයි සමහරවිට අපි අධ්‍යාපනයේ ලබද්දි වරද්දගත්තා. අපිට තිබුණේ ඉලක්කේ වෙනම එකක්, අපි ගියේ වෙන කොහෙවත්. අවසානයේ වෛද්‍යවරු වෙන්න හිතාගෙන හිටපු අය වෙන වෙන පොඩි රස්සාදෙන් කරනවා. ඉංජිනේරුවරු වෙන්න හිතාගෙන හිටපු අය ඔය සාමාන්‍ය රැකියාවක් කරගෙන ඉන්නවා. මොකද එයාලට ඒ ඉලක්කයට ය아가න්න බැරි වුණා. පාර වරද්දගත්ත නිසා. ජීවිතය ගැනද මෙසේම තේරුම් ගත යුත්තේය. පාර වරද්දා ගත්තොත් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව වරද්දා ගත්තොත් වරදිනෝමයි. දැන් අර භික්ෂුන් වහන්සේලා දෙනමයි භික්ෂුණියයි නිතර මේ ඇසුර කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා නුඹලා ඔය අනුගමනය කරන්නේ හරි එකක් නෙමෙයි. ඕකෙන් යහපත පසක් කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි හේතුව මොකද්ද? මාපියේහි සමාගච්ඡේ අප්පියේහි කුදාචනං පියානං අදස්සනං දුක්ඛං අප්පියානංච දස්සනං තමා කැමති උදවිය හා බැඳීමකට යන්ට එපා. කැමති නොවන උදවිය හා එක් වෙන්නට යන්ට එපා. නොදකින විට හිත මිතුරන්
දුක්ඛයෙන් හටගන්නේ අකමැති අය දකිනා විට එයිනුත් දුක හටගන්නේ. බුදුරජාණන් වහන්සේ අවවාද කළා. තමන් කැමති උදවිය එක්ක වුණත් ඕනවට වඩා පමණ ඉක්මවා හිත මිත්‍රකම ඕන්නේ නැහැ. ප්‍රමාණ ඉක්මවා ඇසුර භජනය ළඟට වෙලා ඉඳීම මේක ඕන්නේ. අප්පියෙහි කුදාචනං අප්‍රියයොත් එකට ඉන්නවා කෙනෙක් ගැන කවර කතාවද? ඒක ඕනෙම නැහැ. ඇයි මෙහෙම කියන්නේ? පියාණන් අදසනං දුක්ඛං. ප්‍රියායත් එක්ක ගොඩාක් කල් එකට ඉඳලා එකපාර ඒගොල්ලෝ දකින්න නොලැබුණත් ඒක උහුල ගන්න බැරි දුකක්. දැන් බලන්න එහෙම ඒවා නැද්ද ඕන තරම්. ප්‍රියායත් එක්ක එකට ඉඳලා මේ එකපාර මිනිස්සු ගහින් වැටෙනවා වගේ මැරිලා යනවානේ. ගස් වලින් ගෙඩි වැටෙනවා වගේ මිනිස්සු මැරිලා යනවා. අපි ආදරය කරන අය ඉන්නවා. මෙන්න ඊළඟ නිමේෂේ ඒගොල්ලෝ මැරිලා යනවා. ඒ වෙන්වීම කියන එක උහුල ගන්න බැරුව ජීවත් වෙලා ඉන්න කෙනාට පිස්සු හැදෙන අවස්ථා නැද්ද? කොතරම් තිබේද? කොච්චර සත්‍යයක්ද මේ? කොච්චර ප්‍රිය වුණත් ඒ ප්‍රිය ඇසුර වුණත් සීමාව ඉක්මවා ගන්නට එපා. ඒ තුලින්ද මහා දුක් හටගන්නේ. බලන්න අපට වැරදිච්ච තැන්. අපට කොච්චර වැරදිලාද පින්වතුනි? ප්‍රිය ඇසුරක් කිව්වහම අපි ඒක වැළඳ ගන්නවා. අපට අමතක වෙනවා මේකින් මට මහා දුක් ගින්නක් උපදින්න පුළුවන්. ඊළඟට මහා කාරුණිකයානෝ වදාලා අප්පියා නංච දස්සන. අප්‍රියමනාපයෝ නිතර දකින්න ලැබීමත් ඒ වගේ දුක් කන්දරාවක්. අප්‍රියයෝම නම් දකින්න ලැබෙන්නේ. ඒ අප්‍රියයන්ව දකින්න ලැබෙනකොට යම් දුකක් යම් වෙහෙසක් ඇද්ද? ඒ වගේමයි ප්‍රිය අය එකපාර නැතුව ගියාම. ඒ නිසා මේ ආශ්‍රය භජනය කියන එක බොහොම සැලකිල්ලෙන් කළ යුතු එකක්. ඒ ගැන වදාලා මෙහෙම. තස්මා පියං කෛරාත් පියාපායෝහි පාපකෝ ගන්ථාතේ සංන විජ්ජන්ති යේ සංනත්ථි පියාපියං. එනිසා කිසි කෙනෙකුන්හට බැඳීමකට යන්ට එපා. ප්‍රිය දෙයටම ආසා කළොත් ලාමක වෙනවායින්ම යමෙකුන්හට නැත්තේ නම් ප්‍රිය අප්‍රිය දෙයක් ලොවේ පැටලී යන්නට කිසිවක් ඔහු තුල කිසිදා නැතිවේ. බුදුරජාණන් වහන්සේ අවවාද කළා. ඒක හින්දා කිසිම දෙයකට ඕනවට වඩා ඇල්මක් ඇති කර ගන්න නම් එපා. ඒක හිම්මමයි. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනකොට ඒක ගොඩාක් දුකක්. නමුත් යම් කෙනෙකුට ඔය ප්‍රිය අප්‍රිය දේවල් සම්බන්ධයෙන් ලොකු මානසික බන්ධනයක් නැත්තම් එයාට කෙලෙස් ගැට නැහැ. එයාට සැනසෙල්ල ඉන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ ওই අර්ථය ගාථා 3කින් අර 3 දෙනාට කියලා දුන්නා. ඒ වුණාට මේ ප්‍රිය බන්ධනත් එක්ක ලාමක භාවයට පත්වෙච්ච ජීවිත අනතුරු බලන්න. මෙහෙම බුදු කෙනෙක් අර්ථය පහදලා දෙද්දිත් අර 3 දෙනා කිව්වා නේ ස්වාමීනි අපිට නම් අපිව නොදකින්න බෑ. එහෙනම් මේ මහානකම අපිට ඕනේ අපි යනවා කියලා 3 දෙනා සිවුරැල්ල ගියා. ලාමක භාවයටම වැටුණා. වරදටම වැටුණා. යලි සංසාරයේ කියන දුක්ඛිත මඩගහරුවටම වැටුණා. තාමත් සමහරලාවට මේ වෙනකොටත් සසර ගමනේ නේක දුක් ගැහැට මැද ඒගොල්ලෝ යනවා ඇති. සසර ගමනේ නිදහස් වූ මුනිවරු නිදහසේ සැනසුම කරා වඩිද්දී ඒ අය තාම සසරේ. බුදු කෙනෙක් netu සංගලින් දැක බුදුරජුන්ගේ ස්වරයෙන් දහම් ඇසූ ඒ අය තාමත් සසරේ ලාමක භාවය නිසා. ඒ හින්දා පින්වතුනි අපි සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට ගොඩාක් ප්‍රිය දේවල් හට ගන්නවා, ආස කරන දේවල් හට ගන්නවා,
තණ්හා හටගන්නවා, ඇල්මවල් හටගන්නවා. මේවා නිසා දුක්ගිනි සෝගිනි උපදිනවා. දුක්ගින්නේ සෝගින්නේ පිච්චෙනවා. අපිට තේරෙන්නේ නැහැ මේ දුක්ගින්න මට උපන්නේ ප්‍රිය දෙයක් නිසා, ඇලුම් කරපු දෙයක් නිසා, ආදරය කරපු දෙයක් නිසා, ඇලී ගියපු දෙයක් නිසා මේක හටගත්තා කියන එක අපිට තේරෙන්නේ. තේරුණත් ඒ පැත්තට හිතන්න තරම් ජීවිතේ පරිණත භාවය අපිට ඇත්තේ නැහැ. එහෙම නැත්නම් චිත්ත ශක්තියක් බොහෝ දිනෙකට ඇත්තේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ සත්‍ය වූ ධර්මය අහනකොටවත් අපි ටිකෙන් ටික හරි උපදවා ගන්න උත්සාහ කරන්න ඕන ඒ පරිණත භාවයයි. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයව පරිණත භාවය තුල, නුවණ තුල, ප්‍රඥාව තුල තමයි රැකවරණයට පත් කළේ. ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක සවැන්නුවර ජේතවනාරාමේ වැඩ ඉනකොට සවැන්නුවර දෙව්රම් වෙහෙරට සමීපයේම හිටපු උපාසකෙක් තමන්ගේ එකම පුතුගේ වියෝව නිසා උහුලා ගන්න බැරි දුකකින් වේදනාව විඳ විඳ හිටියා. බුදුරජාණන් වහන්සේ මේ උපාසක මහත්තයාව හොයාගෙන වැඩම කළා නිවසටම. නිවසට වැඩම කරලා ඒ උපාසක මහත්තයාට ඇයි මේ දුක්ගින්න හටගත්තේ, ඇයි මේ සෝගින්න හටගත්තේ කියන එක පැහැදිලි කළා. ඒ පැහැදිලි කළේ ගාථාවෙන්. මෙන්න මෙහෙමයි වදාළේ. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. ප්‍රිය උදය නිසාම ලොව ශෝකය හටගන්නේ. ප්‍රිය උදය නිසාම ලොව බිය සැක හටගන්නේ. ප්‍රිය උදයකට නොබැදී නිදහස්සුන කෙනෙකුන් තුල ශෝකය නැත හටගන්නේ. බයක් කෙසේ හටගන්නද? බලන්න අර්ථය. ප්‍රිය වූ දෙයක් තිබේ නම් ඒ නිසාමයි ශෝක ගින්න හටගන්නේ. ප්‍රිය වූ දෙයක් තිබේ නම් ඒ නිසාමයි අහිමි වීමේ බය හටගන්නේ. අහිමි වෙයි දෝ කියා සැක හටගන්නේ. අනතුරක් අතුරු ආන්ත්‍රාවක් වේවිදෝ කියන සැක හටගන්නේ ප්‍රිය දේ තිබීම නිසාය. ඇත්තද බොරුද මේ? සත්‍ය මේකනේ. ප්‍රිය දේවල් නිසා නෙවෙයිද පින්වතුනි මේ ජීවිතේ හැම ගින්නක්ම, හැම බයක්ම, හැම සැකක්ම මේ ප්‍රිය දේ නිසා. යම් කෙනෙකුට නැත්තම් ප්‍රිය වූ දෙයක්, ඒ ප්‍රිය වූ දේ නැති තැන ප්‍රිය දේ නිසා හටගන්න දුක්ගින්නද නැත. ප්‍රිය වූ දේ නිසා හටගන්න සෝගිනිද නැත. ඒකමයි සැනසුම. ඉතින් ඒ සැනසෙල්ලට මුනිවරුපත් වුණා. අපි ඒ සැනසෙල්ල ගැන අහනවා. සමහරවිට සැනසිලි මාත්‍රයක්වත් ජීවිතේ නැතුව අපි සැනසෙල්ල ගැන අහනවා. හිත පහදව ගන්න ඒ සැනසෙල්ල ගැන. සත්‍ය වූ සැනසුම ගැන හිත පහදවා ගැනීම අපිට සැනසුම කරා යම් දවසක ලං වෙන්න ඒකාන්ත කොට උදව් කරાવી. මොකද පින්වතුනි දීර්ඝ කාලයක් වැරදිච්ච සංසාර ගමනක්. ඒ වැරද්ද තුරම පටලැවි ඇවිල්ලා කලාතුරකින් මනුස්ස ජීවිතේ ලැබිලා කල්යාණ මිත්‍රයෝ නිසා මේ සත්‍ය වූ දහම් සරය අපේ කන වැකුණා. ඒ අහපු ගමන් කෙනෙකුට සම්පූර්ණ ජීවිතේ ඒ අනුව ගොඩනගා ගන්නට තරම් චිත්ත ශක්තියක් හැම කෙනෙකුටම නැති වෙවි. එනමුත් අපි උපදවා ගත යුතුයි මේ සත්‍ය වූ ධර්මයේ ගැන ප්‍රසාදේ. ඇත්ත නේද මේ කියන්නේ? ජීවිතය ගැන හැරී බලනකොට පින්වතුනි ඕනම බුද්ධිමත් මනුස්සයෙකුට පසක් වෙන්නේ නැද්ද? මෙච්චර කාලයක් විඳෙවුවා නම් විඳෙව්වේ ප්‍රිය දෙයක් නිසා. ප්‍රිය දේ නිසාමයි ඇඬුවා නම් ඇඬුවේ.
හේල්වා නම් ප්‍රිය දෙයක් නිසාමයි. ප්‍රිය වූ දෙයකින්ම ගිනි හට ගන්නවා කියන එක හරිම ප්‍රකට කරුණක් නුවණින් කල්පනා කරන මිනිසෙකුට. ඒ නිසා බුදුරජාන් වහන්සේ ওই අර්ථය අර නුවණැති උපාසකයාට වදාරනකොට ඔහු සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ඔහු සත්‍ය වූ ධර්මය ජීවිතයට සම්පූර්ණයෙන් වැළඳගත්තා. ධර්මයේ රැකවරණයටපත් වුණා. ඒකාන්ත වශයෙන් භව 7ක් ඇතුලේ ඔහු නිවනින් සැනසෙනවාමයි. බලන්න රැකවරණේ. ඒ නිසායි සත්‍යයට හිත පහදව ගන්න කියලා අපි මේ බණ කියන හැම වතාවකම කියන්නේ. ධර්ම කතාව කරන අපිත් ධර්ම කතාව ශ්‍රවණය කරන ඔබත් අප හැම දිනා කළ යුත්තේ සත්‍යයට හිත පැහැදවීමයි. බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක සෝදුක හටගන්න හේතුව ඉස්මතු කරවලා පෙන්නවා. ඒක සිදු වුණේ මෙහෙම. විසාකා මහෝපාසිකාවගේ නිවසේ හුරු බුහුටි ඊටාම සුන්දර දඟකාර හැඩකාර මිනිපිරියක් හිටියා. ඒ මිනිපිරි හදිසියෙම කාලක්‍රියා කළා. විසාකාව මිනිපිරිගේ අවසන් කටයුතු සිද්ධ කරලා දුකින් වෙලී ගිය හිතින් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. භාග්‍යතුන් වහන්සේ විසාකාගෙන් අහනවා විසාකා සම්පූර්ණයෙන් වතුර ස්නානය කරලා ඔබේ කෙසුත් තෙතයි වස්ත්‍රත් තෙතයි. විසාකා ඔබේ නිවසේ කවුද මිය ගියේ? අනේ ස්වාමීනි මාගේ ප්‍රියමනාප වූ මිනිපිරිය මිය ගියා. විසාකා නුඹේ මිනිපිරියට බොහෝ ඇලුම් කරන හැඩයි. අනේ ස්වාමීනි මං ගොඩාක් ආදරය කළා. හදවතින් ආදරය කළා. විසාකා නුඹ සතුටු නැද්ද? මේ මුළු සැවැත් නුවරම ඉන්න දරුවන්ට ආදරය කරන්න. අනේ ස්වාමීනි මේ දරුවෝ කොහොම කෙරෙහි මගේ හිතේ ආදරයම තිබෙනවනම් ඒ දරුවෝ ඔක්කොම මාගේම වෙනවනම් මම ඒකට සතුටුයි. බුදුරජාණන් වහන්සේ අහනවා විසාකා සාමාන්‍යයෙන් මේ සැවැත් නුවර කෝටි 7ක පමණ මහා ජනකාය අතරේ දිනකට දරුවෝ කොපමණක් මැරෙනව ඇද්ද? ස්වාමීනි දවසකට දරුවෝ 4 5 2 3 මෙසේද මිය යන්නේය. ස්වාමීනි එක දරුවෙක්වත් නොමැරෙන දිනයක් නම් නැත්තේය. බුදුරජාණන් වහන්සේ වදාලා විසාකා එසේනම් නුඹට කවදාවත් ශෝකයෙන් තොරව හිඳින්නට බැරි වේවි. තෙත්තු වස්ත්‍ර ඇතිව තෙත්තු කෙස් ඇතිව අවමංගල්‍යකින් යුක්තව මින්ට සිදු වේවි. එතකොට විසාකා තේරුම් ගත්තා සත්‍යයක් නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ශෝක ගින්න දුක් ගින්න අපිමනේ නිර්මාණය කරගන්නේ අපිමනේ වැළඳගන්නේ අපිමනේ මෙතන වරද්ද ගත්තේ. විසාකා කියනවා ස්වාමීනි මේ එකදු කෙනෙක් කෙරෙහිවත් ආදරෙන් බැඳී යාම මට ඕනේ නැත. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ විසාකාව ආරම්භයා මේ ගාථාව වදාලා. පේමතෝ ජායති සෝකෝ පේමතෝ ජායති භයං පේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං පිම්බැඳගත් දෙය නිසාම ශෝකය හටගන්නේ පිම්බැඳගත් දෙය නිසාම බිය සැක හටගන්නේ පිම්බැඳගත් හැම දෙයින්ම නිදහස්ුන කෙනෙකුන් තුල ශෝකය නැත හටගන්නේ බයක් කෙසේ හටගන්නද? බලන්න පිංගුතුනි ලෝකේ සුන්දර දේවල් විදිහට කතා කරන සුන්දර දේවල් විදිහට වැළඳ ගන්න
සුන්දර දේවල් විදිහට ඉස්මතු කර කර පෙන්නන ඒවා නිසා තමයි ගිනි ඔක්කොම. ප්‍රිය දේ කියන එක ඉස්මතු කර කර පෙන්වන්නේ නැද්ද? අපේ සහෘදයෝ, අපේ ප්‍රියයෝ, අපේම අයත් එක්ක අපිට එකට ඉන්න ඕන. මේවා නෙවෙයිද වෙළඳ දැන්වීම ආදී බලන්න. ඒකමයි පෙන්වන්නේ. ආදරය, ප්‍රේමය ඒකමයි උත්සාහ පෙන්වන්නේ එක එක පාට වලින්, එක එක වර්ණ වලින්, එක එක සංකේත වලින්. ගින්න තමයි ඉස්මතු කරන්නේ. ගින්නේ දැවෙන උන් විසින්ම ගින්නට පසුබිම නිර්මාණය කරයි. අහෝ තවත් අසරණ බොහෝ දෙනෙක් ඒ ගින්නම වැළඳ ගනී. මේක තමයි පින්වතුනේ සංසාර ගමනේ උනේත් වෙන්නෙත් අනාගතෙත් එහෙමයි. මේක වරද්ද ගත්තොත්. ඒ නිසා මේ බණපදේ අහන නිමේෂයට හෝ මේ ඇත්ත ගැන පහතින්න. මේ ඇත්ත ගැන හිතේ සත්‍ය නේද මේ කියන හැඟීම ඇති කරගන්න. බලන්න කොයි තරම් සත්‍ය කරුණක්ද බුදුරජාණන් වහන්සේ වදාළේ. ආදරය කරන දේ නිසාම ශෝකය උපදිනවා. ආදරය කරන අය අහිමි වීමෙන් නෙවෙයිද අපි ශෝක කරන්නේ. අපි ආදරය නොකරන අය අහිමි වුණා කියලා අපිට ගාණක් නේ. අපි ශෝක වෙන්නේ ආදරය කරන අය අහිමි වෙද්දීමයි. අපිට බිය හටගන්නේ සැක හටගන්නේ ආදරය කරන අය කෙරෙහි නෙමෙයිද? බලන්න මේ ස්වාමි භාර්යාව වශයෙන් එකතු වුණාට පස්සේ භාර්යාවගෙන් ටිකක් දුරස් වෙනකොට ස්වාමියාට සැකයි. ඇය මට අහිමි වෙවිද? ඇය මාහාර වෙනත් කෙනෙක් සමීපයට යාවිද? සැක, බය. ස්වාමි පුරුෂයා ගැන බිරිඳට හට ගන්නවා. ඔහු මගින් වෙන් වේවිද? ඔහුට මට වඩා වෙනත් කෙනෙක් ප්‍රිය වේවිද? බලන්න. හදවත් ඇතුලේ ගිනි පුපුරු වෙලි තිබෙන්නේ ආදරය කරන දේ නිසාම නොවේද? ඒ නිසාමයි. අපිට ගොඩාක් වැරදිලා. ඒ වැරද්ද තුල ගිනි විඳිමින් අපි ඉන්නවා. ඒ වැරද්දින් නිදහස් වූ, ඒ වැරද්ද සම්පූර්ණයෙන් නිවරද කරගත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාළ මේ වචන ගැන සිතේ පැහැදීම ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තවත් විඳවන්න වෙන කාරණාවක් තමයි රතිය. රතිය කියලා කිව්වේ ඇල්ම, දකින එකට ආසා කිරීම, ඇහෙන එකට ආසා කිරීම, නාසයට දැනෙනකොට ප්‍රිය සුවඳක් ආසා කිරීම, දිව පිනවන්න ආසා කිරීම, කය පිනවන්න ආසා කිරීම. මේන්න මේ ඇල්ම කියන එක නිසා මහා යුද හට ගන්නවා, එකලත් හටගත්තා. මෙකලත් හට ගන්නවා. අනාගතෙත් එබඳු ගිනි හටගන්නේම ඇල්ම නිසා, රතිය නිසා. ඒ කාලේ ලිච්ඡවි කුමාරවරු, ලිච්ඡවි කියලා කියන්නේ ගොඩාක් ලස්සනයි. ඊටාම් පැහැපත් ශරීර තිබුණා, හරීම ලස්සනයි. මේ කුමාරවරු එක්තරා සැනකෙළියකට උත්සවයකට ගියා. ඒ උත්සවයට යනකොට මේ තරුණ ලිච්ඡවි කුමාරවරු විශේෂයෙන් සැරසුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ සැරසුනේ මෙහෙම. නිල් පාටින් අස්ව කරත්ත ලස්සනට සරසවලා නිල් පාට ගාලා ඒවාට බඳින අස්පයන්ටත් නිල් පාට ඇඳුම් ඇඳුවා. ඒ අස්පයන්ට යම් තට්ටුවක් දාන්න කෙවිතක් පාවිච්චි කරනවා නම් කෙවිතෙත් නිල් පාට ගෑවා. කුමාරවරුත් නිල් පාට නැඳගෙන නිල් පාට සපත්තු දාලා නිල් පාට ඔටුනු පලන්දගෙන මේ රථවලට නැග දැන් නිල් පාටයි ලස්සනයි. ඊළඟට තව කුමාරවරු පිරිසක් රතු පාටින් සම්පූර්ණයෙන් සැරසුණා. තවත් පිරිසක් කහ පාටින් සැරසුණා. දැන් මෙතන පුදුම ලස්සනක් තිබුණා. ඒ ලිච්ඡවි කුමාරවරුන්ගේ තිබුණ අර ලස්සන මේ ශරීරවලට ඒ වර්ණවත් භාවයේ මනාව ගැලපුණා. කොච්චර ලස්සනද කියන්නේ. ඔය කුමාරවරු මේ සැනකෙළියට යනකොට බුදුරජාණන් වහන්සේ ඒක දකිනවා. දැකලා භික්ෂුන්ට කියනවා මහණෙනි තව්තිසා දෙව්ලොව දෙවියෝ ආන් අර වගේ. ඔය වගේ තමයි ඒ දෙවිවරුන්ගේ චර්යා තියෙන්නේ. මහණෙනි බලා ගන්න කිව්වා. එතකොට මෙතන නිකන් දිව්‍ය අසිරියක් වගේ එකක් තිබ්බා. දැන් අදටත් අපි දකින්නේ නැද්ද ඔය විශේෂ
සැනකෙලි සම්භාසන උත්සව ඒවා තියෙනකොට එක එක ඇඳුම් ආයිත්තන් වලින් සැරසිලා නොයෙක් පිරිස් සම්බන්ධ වෙන හැටි ඕන තරම් ඔබ දකිනවා. සමහරවිට ඔබත් ඒ වගේ තැන්වලට සම්බන්ධ වෙනවා. සමහරවිට තමන් ගාව ඇඳුම් ආයිත්තන් නැත්තම් දන්න කියන කෙනෙකුගෙන් ඉල්ලගෙන ඒවා ඔක්කොම මෙහින් එල්ලගෙන සැරසිලා යන්නේ නැද්ද? එතකොට සැරසිලා යනවනේ අපි. මහා සැරසිලිත් එක්ක තමයි මේගොල්ලෝ ගියේ. එතකොට මේ සැරසිල්ල කියලා කියන්නේ අභ්‍යන්තර එකක්ද? බාහිර එකක්ද? මතු පිටින් ගහගන්න එකන්නේ. මතු පිටින් හදාගන්න එකක්. මතු පිට සැරසිල්ල කියන එකට පින්වතුනි සංසාරෙම අපි අහු වුණා. තාමත් අපි ඒකේ නෙවෙයි හිර වෙලා ඉන්නේ. තාමත් ඒකේ හිර වෙලා. අර කුමාරවරු ඔය සැරසිල්ලෙන් ගියාට ඒ ඇයන්ගේ අභ්‍යන්තරේ ලස්සන දෙයකින් සැරසිලා තිබෙන්නේ. එතෙන්ට ඇවිදින් හිටියා. ඒ කුමාරවරු හැමෝම ඇසුරු කරන්න ආසා වෙසඟනක්. ඒ වෙසඟනව දැක්ක ගමන් ඔන්න එක කුමාරයෙක් ගිහිල්ලා ඒ වෙසඟනට කතා කරා මේ අද මාත් එක්ක ඉන්න ඕන රාත්‍රිය මෙච්චරක් දෙනවා කියලා මෙහෙම වෙන් කරගන්න ලැහැත්ති වුණා ඇයව. ඇය වෙන් කරගන්න ලැහැත්ති වෙනකොට එතෙන් ආවා තව කුමාරයෙක්. මේගොල්ලෝ මේ වෙද්දි මේ මත් පැනුත් පාවිච්චි කරලා අර කතාව ඉවර වෙන්න කලින් එතෙන් ආවා වෙන කුමාරයෙක්. ඒ කුමාරයා ඇවිල්ලා කතා කර කර හිටපු කුමාරයාගේ ඇඟට පොඩ්ඩක් තල්ලුවක් දාලා පැත්තකට කළා. ඔහේ පැත්තකට වෙනවා. අද මෑත් එක්ක ඉන්නේ මම. අද නුඹ මා ළඟටයි එන්න ඕනේ. ඔන්න ඇයට ඒ කුමාරයා ආරාධනා කළා. අන්තිමේ මෙතන කුමාරවරු කීප දෙනෙක් මේ එකම කාන්තාවකට පොරබදන්න ලැහැත් වෙනකොට හටගත්තා බහිම්බස් වීමක්. ඒක දුරදිග ගියා. අතින් පයින් ගහ ගන්න පටන් ගත්තා. අර සැරසිලා ගියපු ඇඳුම් ටික ඉරා ගන්න පටන් ගත්තා. ඒක ටිකක් දුර යනකොට මේ ඇයෝ ළඟ තිබුණු කඩු කිරිච්චි අත්වලට ආවා. එක්කිනාට එක්කිනා කපා ගත්තා. බොහෝ දෙනෙක් මිය ගියා. බොහෝ දෙනෙක්ගේ අතපය අහිමි වුණා. බොහෝ දෙනෙක් මාරාන්තික දුකකට පත් වුණා. අන්තිමේ අර ලස්සන කරත් වලින් ගියපු අය යලි හැරි එනකොට කැඩුණු කරත්ත කැඩුණු අතපය ඇතැම් වූ මෙලොවින් සමුවන. බුදුරජාණන් වහන්සේ එය දැක මෙන්න මෙහිම වදාලා. රතියා ජායති සෝකෝ රතියා ජායති භයං රතියා විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං කාම රතිය ඇති නිසාම ශෝකය හටගන්නේ කාම රතිය ඇති නිසාම බිය සැක හටගන්නේ කාම රතිය තිබෙන දෙයින් නිදහස්ුන කෙනෙකුන් තුල ශෝකය නැත හටගන්නේ බයක් කෙසේ හටගන්ටද. අර කාම ඇල්ම කාම රතිය යම් කෙනෙකුගේ හිත තුලින් දුර වෙලා ගියා නම් එතනමයි සැනසෙල්ල. එතනමයි සැනසෙල්ල. මේ ගිනි නැත්තේ පින්වතුනි එතන පමණි. මේ කාම රතියෙන් තොර වූ සුන්දර සැනසුමක් කරා යන්න නම් ධර්මය ඕනමයි, වෙන දෙයක් නෑ. මේ ලෝකේ මේ කතා කරන කිසිවක් පින්වතුනි ධනයකින් වෙන උගත්කමකින් කිසිවකින් ලබා ගන්න පුළුවන් කමක් නෑ. මේ සැනසුම ධර්මයෙන්මයි. සතුටු වෙන්න ඕන අපි. ඒ බඳු හැබෑ සැනසුමක් උදා කරන ධර්මයකින් දහම් පදයක් හරි අහන්න අපි වාසනාවන්ත වුණානේ. ඒකට අපි සතුටු වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ওই කාම රතිය නිසා කාම දාහය රතිය නිසාත් ශෝක දුක හට ගන්නවා. ඒ විතරක් නෙමෙයි. කාම සම්පත්තිය භුක්ති විඳ විඳ කාම සම්පත්තිය ගිජු වීම නිසාත් ඒකෙනුත් හටගන්නේ ශෝකය, බය, සැක.
ඒ කිව්වේ අපි ඒ ගෙයක් දොරක් හදා ගන්නවා. හදාගන්න ගේ දොර ගැන අපිට හැඟීමක් හට ගන්නවනේ. මේ ඉතින් අපේ ගෙදර අපි මහන්සිලා හදපු දේ මේක මේ වගේ තැනක තිබුණේ. මං මාසේ පඩියෙන් මෙච්චර එකතු කරලා මම මේක හැදුවේ. සමහරවිට තාත්තලා කියන්නේ නැද්ද තමන්ගේ පුතු ලොකු මහත් වෙනකොට පුතේ උඹ දැනගන්න ඕන මම මේකට කොච්චර මහන්සි වුණාද කියලා. එහෙම කියන්නේ නැද්ද? සමහරවිට ගොඩාක් නඩු කියලා ඉඩමක් දිනා ගන්නවා. ඊට පස්සේ දෙමව්පිය දැනුවත් කරන්නේ නැද්ද පුතේ මේක අපේ සීයාගේ කාලේ ඉඳලා නඩු ගියපු එක. මම මෙච්චර මහන්සියලා මේක බේරුවේ උඹ ඒක දැනගන්න ඕන. මම කියනව නේද? මේවත් එක්ක නේද අපේ ජීවිත කතාව අපි අරන් යන්නේ. මේවා අස්සේ නේද අපි සැනසෙල්ලක් හොයන්නේ. විමසන්න ජීවිතය ගැන. හිතන්න. මේවත් එක්ක තමයි වින්වතුනි අපි සැනසුමක් හොයන්නේ. හරියට ගින්දරක් ඇතුලේ සීතලක් හොයනවා වගේ. මහා ගිනි ජාලාවක් අස්සේ අපි සීතලක් හොයනවා. නැති දෙයක් හොයන්නේ. ලබන්න බැරි දෙයක් අපි හොයන්නේ. අර කාමයේ හේතු කරගෙන හටගන්න දුක ගැන බුදුරජාන් වහන්සේට දේශනා කරන්න සිද්ධ වුණේ ඒ කාලේ හිටපු එක ගොවි මහත්තයෙක්. හැබැයි ඔහු නම් මහා පින්වන්තයෙක්. ඔහුට බුදුරජාන් වහන්සේ බොහෝ අනුග්‍රහ කළා. ඔහු යවකෙතක් කළා. ඒ යවකෙත තිබුණේ පින්වතුනි අචිරවතී කියන නදිය ළඟට වෙන්න. ඉතින් ඌ ගොඩාක් සතුටු වුණා. මගේ යවකෙතට වතුර ටික ගන්න ලේසි. යවකෙත තියෙන්නේ අචිරවතී නදිය ළඟ. මට හරි ලේසි. ඉතින් ගොවි මහත්තයෙක් ගොඩාක් සතුටු වෙන්නේ නැද්ද? පහසුවෙන් වතුර ටික ගන්න පුළුවන්. හරි සතුටු වුණා. මගේ කුඹුර තමයි නියම කුඹුර. මට ලේසියෙන් වතුර ටික ගන්න පුළුවන්. ළඟම නදිය. ඔහුට ඒකත් සතුටා. ඔහු ඊට පස්සේ මේ යව වැපිරුවා. යව වැපිරුවට පස්සේ දැන් මේක හරි ලස්සනයි. හරි සන්තෝෂයි මොහුට. බුදුරජාන් වහන්සේ ඒ අවස්ථාවේදීම මේ ගොවි මහත්තයව දකිනවා. දැකලා ඔහුට අනුග්‍රහ කිරීම පිණිස බුදුරජාන් වහන්සේ කල්ැතුම් වැඩියා. මේ ගොවි මහත්තයා බීජ වපුරලා තිනකොට බුදුරජාන් වහන්සේ ඒ නියරේ වඩිනවා. වඩිනකොට මේ ගොවි මහත්තයාට ගෑගෙන යනවා. යව වපුරනවා නුඹ. බොහොම හොඳයි. එතකොට මොහු සතුටු වුණා. නේ බුදුරජාන් වහන්සේත් මේ ශ්‍රමණයන් වහන්සේත් මගේ මේ කටයුත්ත අනුමෝදන් වුණානේ. සතුටු වුණා. දැන් ටික කාලයකට පස්සේ මේ වපුරපු අර යව බීජ දැන් පැලවෙලා. චූටි ලස්සන පැල. මොහු මේ පැල දිහා දරු පැටවු ටිකක් දිහා බලාගෙන ඉන්නවා වගේ ආසාවේ බලන් ඉදි බුදුරජාන් වහන්සේ වඩිනවා. හරි අගේට පැලවෙලා නේද? එහෙමයි ස්වාමීනි කියලා සතුටු වුණා. තව කලක් යනකොට මේවා ටිකක් මෝරලා. හරියට තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෝ හොඳට අතපය මෝරලා හැදෙනකොට ඒ දිහා බලාගෙන සතුටු වෙනවා වගේ ගොවි මහත්තයා සතුටු වෙවිද්දී ඔන්න බුදුරජාන් වහන්සේ වැඩියා. එදත් සතුටු වුණා. දැන් මෙහෙම මේ කාමයේ ගැන මොහුගේ තියෙන හිතේ ඇල්ම තදට වැඩෙනවා. දැන් ඔන්න අස්වනු පීදිලා ඒ අස්වනු මෝරලා අස්වනු නෙලන්න ලං වෙලා මොහු අදහසක් ඇති කරගන්නවා මං හෙට දවසේ අස්වනු නෙලීම දාගන්න ඕන. අස්වනු නෙලපු ගමන් මම මුලින්ම කරන්නේ මේ අස්වැන්නේ මුල්ම කොටසින් බුදුරජාන් වහන්සේට දානයක් පූජා කරන්න ඕන. මොකද උන්වහන්සේ මගේ මේ මහන්සිය අනුමෝදන් වුණා හැමතිස්සෙම. එහෙම හිතාගෙන හිටියා. හෙටනම් මේ අස්වැන්න සම්පූර්ණයෙන් නෙලන්නේ. ඔන්න ඒ උදෙසා සූදානම් වෙලා මොහු ඊට පෙර දිනේ හවස් කාලේ ගෙදර ඉන්නකොට අහස අඳුරුණා. එකපාර මහා වරුසා ඇද හැලෙන්න පටන් ගත්තා. මොහු කල්පනා කළා වැස්සට කාරිනේ. ඔක තදීර යන එකක් නේ. අනේ නේ මොර සූරන වැස්ස එක දිගට වැටෙනවා. නැවතීමක් නෑ. නැවතීමක් නැතුව වහින්න පටන් ගත්තා. දැන් රෑ වෙන්න මොහුගේ හදවත ගැහෙනවා. වැස්ස වැඩි වුණොත් නම් ගඟ උතුරයිද? මගේ කුඹරට මොනවා හරි හානියක් වෙයිද? අයියෝ අස්වනු ටික. දැන් හිතෙනවා. මොහු හිතින් පතනවා අනේ එහෙම වෙන්න නම් එපා. එහෙම වෙන්න නම් එපා. එහෙම ලොකු හානියක් වෙන හේකුත් නැහැ. හිතින් හීන ගොඩාක් මවමවා හිටියා.
ඔන්න සායාන්තම් එළිය වැටීගෙන එනකොටත් එක දිගට එකම තද වර්ෂාව කොයිකටත් කියලා මොහු කුඹුර පැත්තට දුවගෙන යනවා. අනේ දුවගෙන යනකොට කුඹුර තිබූ මානයක් පේන්නේ නැහැ. එක යායටම ජල තටාකයක් කුඹුර වැහිලා ගිහිල්ලා. කුඹුරේ සටහනක් නැහැ. මහන්සිය. පින්වතුනි මෙහෙම ඒවා කොච්චර වෙනවද? මිනිස්සු හෙම්බත් වෙලා ගෙවල් දොරවල් හදා ගන්නවා. ඒ ගෙවල් දොරවල් වල බඩු මුට්ටු ගොඩ ගහ ගන්නවා. මේ නායයන් එනවා. ඔක්කොම අනිත් පැත්ත හරවලා දාන්නේ නැද්ද? මිනිස්සු කොච්චර අපහසුයෙන් දේවා උහුලන්නේ. කාමී නිසා හටගන්න දුක්, කාමී නිසා හටගන්න ගිනි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගොවි මහත්තයා වෙනුවෙන් පිහිට වෙන්නමයි කලින් කාලයට වැඩම කළේ. දැන් ඔහු අර සම්පූර්ණයෙන් ජල තටාකයක් සේ පේන තැන එහෙම්ම කෙලින් හිටගෙන ඉන්න බැරුව කලන්තේ දාලා ඇදගෙන වැටුණා. අයියෝ මං ඉවරයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ මෙතෙක් වැඩම කළා. ඒ වැඩම කරලා අර්ථය පැහැදුවා. අර්ථය පහදා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව වදාලා. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං කාමය ලොව ඇති නිසාම ශෝකය හටගන්නේ කාමය ලොව ඇති නිසාම බිය සැක හටගන්නේ සිත තුල ඇති හැම කාමින් නිදහසුන කෙනෙකුන් තුල ශෝකය නැත හටගන්නේ බයක් කෙසේ හටගන්නද? කාමයන් කෙරෙහි තියෙන තද බල ඇල්ම කෙනෙක් අත්හැරලා දැම්මොත් අන්න එතනත් සැනසෙල්ල තියෙනවා. එතකොට මේ වැරද්ද හදන්න නම් කාමයේ කෙරෙහි තියෙන ඇල්මත් අපේ හදවත් තුලින් අපි දුරස් කරන්න ඕන. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා දුක ශෝකය බිය සැක කියන ඒවා හටගන්න හේතු වෙන ඊළඟ කාරණේ. ඒ ඊළඟ කරුණ නම් කිම? ඒ තමයි පින්වතුනි තණ්හාව. තණ්හාව නිසා මේවා මාගේය, මේවා මට අයිති දේවල්ය, මේවා මගේ පරපුරෙන්ම ලද දේවල්ය, මේවා අපට අයිති දේවල්ය. මෙහෙම අපි ඇති කරගන්න තෘෂ්ණාව. මම මගේ මට අයද්දී අපේ දේ අපි මෙහෙම ඇති කරගන්න යම් තෘෂ්ණාවක් ඇද්ද? ඒ තණ්හාව. මගේ ශරීරේ, මගේ ජීවිතේ අපි එහෙම ඇති කරගන්න තෘෂ්ණාව. මගේ ඇස, මගේ කන් දෙක, මගේ නාසය, මගේ දිව, මගේ කය, මගේ මනස අපි මෙහෙම ඇති කරගන්න තෘෂ්ණාව. දැන් මෙහෙම කියද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඒවා ගැන මගේ කියලා හිතන්නේ නැතුව මොකද හිතන්නේ කියලා. ඒක තමයි කියන්නේ වැරදිලා කියලා. ඒක තමයි වැරදිල. මම ඒකයි කිව්වේ මේ ගාථා කියවනකොට අපට හැඟුණු දේ තමයි පුදුම වැරදිලා. අපට වැරදිලා තියෙන්නේ. ඒ වැරදිල්ලෙන් කොහොමද ගොඩ එන්නේ කියන එක ගැන නිකන් අදහසක් හිතට ඇති කර ගන්නවත් මේ හිත ඉඩ දෙන්නේ. ඒ තරම් වැරදිලා. බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වූ ධර්මය අහනකොට ඒ ධර්මයේ ගැන ඔය ක්‍රමේ නම් හරියන්නේ නෑ වගේ කියලා හිතෙන තරම් මේ හිතට වැරදිලා. එච්චර වැරදිලා. සත්‍යයට පහදින්න බැරි තරම් වැරදිලා. එච්චර වැරදිලා. අපි ගොඩාක් දකිනවා සත්‍යයට පහදින්න බැරුව උඩඟු බස් කතා කරන පඬිතුමානි අය වැරදිලා කියන්නේ හොඳටම වැරදිලා. ඒ නිසා කෙනෙකුට මේ දහම් පද අහද්දී හිත පහදිනවා නම් එයා ගොඩාක් වාසනාවන්තයි. ගොඩාක් වාසනාවන්තයි.
සත්‍යයට පහදින හිතක්. සත්‍යයට පහදින හිතක් පිණිස වාසනා මහිමයක් ඔහුට හෝ ඇයට තිබේ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒ ගැන මෙන්න මේ ගාථාවෙන්. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. තණ්හාවෙන් මයි ලෝකේ ශෝකය හටගන්නේ. තණ්හාවෙන් මයි ලෝකේ බිය සැක හටගන්නේ. සිත තුල ඇති තණ්හාවෙන් නිදහස් වුන කෙනෙකුන් තුල ශෝකය නැත හටගන්නේ. බයක් කෙසේ හටගන්නද. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාරනකොට අර ගොවි මහත්තයා සෝතාපන්න වුණා. රැකවරණයටපත් වුණා. ඒ හින්දා පින්වතුනි ජීවිතේ මේ වැරදුණු තැන් ටික අපි අඳුන ගන්න ඕන. මම මගේ ආත්මේ මට අයිති දේවල් කියලා තණ්හාවෙන් බැඳුණු තැනක් ඇද්ද? අපට වැරදුනේ එතනයි. ඊළඟට යම් කාම සම්පත්තියකට ගිජු බවක් ඇද්ද? අපට වැරදුනේ එතනයි. යම් කාම රතියක් ඇල්මක් ඇද්ද? අපට එතනද වැරදුනේය. යම් ආදරයක් ප්‍රේමයක් ස්නේහයක් කියා බැඳීමක් ඇද්ද? අපට එතනද වැරදුනේය. ඊළඟට යම් මේ ප්‍රිය දේ වශයෙන් බැඳියාමක් ඇද්ද? අපට එතන වැරදුනේය. මේ දේවල් නිසා වැරදුනා කියලා ඇහෙද්දී අර ප්‍රිය බන්ධනත් එක්ක ආදරය කරන දේවල් එක්ක කාමයට එක්ක මුසපත් වෙන්න හිතෙන්නවා කියලා කියන්නේ. එතන අපට බොහෝසේ වර්ධින්නේය. මොකද වැරැද්දෙන් නිදහස් වීම පිණිස යම් අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් ඇද්ද? අපි කරන්නේ ඒක නෙමෙයි. අපි කරන්නේ වැරැද්ද පැත්තට යන වැඩපිළිවෙලමයි. ඉතින් තවදුරටත් වරදින එකමයි උරුම වෙන්නේ. ඒ නිසා මේ කරුණු කාරණා හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මේක තේරුම් ගැනීම පිණිස බොහොම ලස්සන උපමාවක් වදාළ එක අවස්ථාවක. මහණෙනි, තරුණ පිරිමි ළමෙක් තවත් ගෑනු ළමෙක්ව තමන්ගේ පෙම්වතිය කරගත්තා. පෙම්වතිය කරගත්තාට පස්සේ දැන් ඒ පෙම්වතිය තමයි තමන්ට ගොඩාක් ප්‍රිය. ඇයව තමයි හැමතිස්සෙම පේන්නේ. ඇය ගැන තමයි ආදරෙන් ස්නේහයෙන් සිහි කරන්නේ. ඇය සම්බන්ධයෙන් තමයි යම් කාම රතියක් ඇල්මක් වුණත් පවත්වන්නේ. ඇය සම්බන්ධයෙන් හටගන්නවා අනේ එයා මට වඩා වෙන කෙනෙක් හොයාගනීවිවත්ද? එයාට මාව එපා වේවිවත්ද? මෙහෙම හටගන්නවා. ඇය සම්බන්ධයෙන් නොයෙක් කාමුක හැඟීම් හටගන්නවා. ඇයත් එක්ක ගත කරන ජීවිතය ගැන මැවි මැවි පේනවා. එයා මගේ. එයා මට මැවූ කෙනා. එහෙම කියලා අදහස් දැන් එයාට හටගන්නවා. දැන් මේවත් එක්ක ඉන්නකොට ඒ තරුණයාට දකින්න ලැබෙනවා එක දවසක් පාරේ ඉන්නකොට අනේ මේ තමන් යාළු වෙච්ච ගෑනු ළමයා තමන්ගේ පෙම්වතිය මෙන්න කොල්ලෙක් එක්ක අත පටලවාගෙන තුරුලෙලා එනවා. ඔහුට මොකද හටගන්නේ? උහුල ගන්න බැරි ගින්නක් හදවතේ හටගන්නවා. මහා ශෝකයක් මහා ආවේගයක් හටගන්නවා. සමහරවිට ඒ ආවේගය දරුණු ක්‍රියාවක් දක්වා වුණත් පෙරලෙන්න පුළුවන්. අපි එහෙම ඒවා දකින්නේ නැද්ද ඕන තරම් තිබේ. ඒ ගැන උදාහරණ කියන්න ගත්තොත් ඕනෑ තරම් තිබේ. එතකොට ඒක හටගන්න හේතුව මොකක්ද? ඔහු තුළ තිබුණු ප්‍රිය බව, ආදරය, ප්‍රේමය, කාමය, රාගය, ඇල්ම, තණ්හාව. ඒක නේද හේතුව? බුදුරජාන් වහන්සේ අහනවා භික්ෂුන්ගෙන්, මහණෙනි, ඒ තරුණ පිරිමි ළමයා පෙම්වතියක් එක්ක ඇසුරක් හදාගෙන තිබ්බේ නැත්තම්, එහෙම ඇසුරක් නැති ගෑනු ළමෙක් තව අත්පටලයි යනවා දැක්ක කියලා ඔහුට අර රිදුම
ඒ වේදනාව වෙනවද? ඔහුට ඒක ගානක් වන්නේ. ඔහුට ඒක නිකම්ම නිකං දර්ශනයක් විතරයි. ඔහු දකි. ඔහුට ඒක වැඩක් නැත්නම් ඔහු අහක බලාගනි. ඇයි එහෙම වෙන්න හේතුව? ඔහුට ප්‍රිය බවක්, තණ්හාවක්, ආදරයක්, ප්‍රේමයක්, ස්නේහයක්, ඇල්මක් නොතිබූ නිසාය. ඉතින් හරීම පැහැදිලි පිංගුතුනේ මේ ජීවිතේ අපිට යම් සෝගිනි විඳින්න සිද්ධ වෙන වැරද්දක් තියනවද? ඒ වැරදි හැම එකක්ම ප්‍රිය දෙයක් නිසා, ආදරය කරන ප්‍රේම කරන දෙයක් නිසා, ඇල්ම තියෙන දෙයක් නිසා, කාමයක් නිසා, තණ්හාවක් නිසාමයි හටගත්තේ. අනුගමනය කළ යුතු යහපත් වැඩපිළිවෙල වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කළොත් කෙනෙකුට ඔන්න ඔය ප්‍රිය වූ බන්ධන, ආදර බන්ධන, ස්නේහනීය බන්ධන, තෘෂ්ණා බන්ධන, කාම බන්ධන, කාම රතියෙන් හටගන්න බන්ධන කියන මේ හැම දේම කඩාගෙන සැනසුමට යන්න පුළුවන්කම තියෙනවා. ඒ සැනසුමට යන්න පුළුවන් බව පසක් කළා අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ වගේම ඒ ධර්මයෙන් සැනසුම උදා කරගත්ත මහා රහතුන් මඟපල්ලාභී උතුමන්. ඒ නිසා මේ බඳු බුදු සසුනක් ජීවිතයක් හැබෑවටම සැනසුම කරා ගෙන යා හැකි සත්‍ය වූ මාවත කියා දෙන බුදු සසුනක් මුණ ගැහිච්ච මේ ජීවිතේ අපිටත් ඒ හැබෑ සැනසුම උදා කර ගැනීම පිණිස අපට වැරදුණු තැන් හදාගෙන ජීවිතයට රැකවරණයක් සලසා ගැනීමේ වාසනාව අප හැම දෙනාට උදා වේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ පහන් සිතින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳු ප්‍රධාන පින් අනුමෝදන් වන දෙවියෝ අපව රක්ෂා කරත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු මේ උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන ඒ පින්වත් ප්‍රේමා විජේරත්න මහත්මිය බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම බී.වී. විජේරත්න අප්පුහාමි ස්වාමි පුරුෂයාට මීට වර්ෂ 4කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ ඒ පින්වත් බී.වී. විජේරත්න අප්පුහාමි ස්වාමි පුරුෂයාට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. මීට වර්ෂ 3කට ඉහතදී මිය පරලෝ ගිය වයි.ජී. චන්ද්‍රසීලී සහෝදරියටත් වසර 2කට ඉහතදී මිය පරලෝ ගියපු ස්වාමි පුරුෂයාගේ සහෝදරිය වන පින්වත් බී.ජී. ලීලාවතී මහත්මියටත් ඒ වගේම තමන්ගේ නමින් මියගිය ස්වාමි පුරුෂයාගේ නමින් මියගිය දෙමාපියන් ඇතුළු ඒ සෑම සියලු දෙනාට සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා ඒ මිය පරලෝ ගියපු සියලු දෙනාගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම මේ දුක්ඛිත සංසාර ගමනින් නිදහස් වෙන්න ධර්ම දානමය පින ආශිර්වාදයක් වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානයේ සිදු කළේ නොම්බර 307 බුලුගහ පිටිය ඇහැලියගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් වයි.ජී. ප්‍රේමා විජේරත්න මෑණියන් ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පatti සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු මේ ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. මේ හිමිදිරි උදෑසනම ධර්ම දානයේ සිදුකොට ලෝවාසීන්ට දහම් ශ්‍රවණයේ පිණිස අවකාශ සැලසූ පින පින්වතුන්ලා හැම දිනාටත් ධර්මාවබෝධයෙන් සැනසීම පිණිස ඒකාන්තයෙන් හේතු වෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත් ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා සියලු දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබටත් ගෞතම සාසනය තුල තමන්ගේ ජීවිතේ සැපයට පත් කරගන්න. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් ඇසුරේ පින් පුරාගෙන ධහමේ හැසිරෙන්න මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම හේතු වෙත්වා.
හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.